අප සංගතයන් කියපු තවත් තේමාවක් තමයි ලංකාව සමාජයේ විශේෂණ අදාළයි ඉන්දියාවටත් අදාළයි මේ කුලය සහ සමාජ පන්ති අතර තියෙන සම්බන්ධතාවය. දැන් ඉන්දියාවේ ලංකාවේ සමාජ දෙකම ගත්තාම යට කීකවාදයේ විසින් හඳුන්වන ධනවාදීකරණය සමග අලුත් සමාජ ව්‍යුහයක් ඇති වෙලා තියෙනවා සමාජ පරිවර්තනය. එතකොට ඒ සමාජ පන්ති ව්‍යුහසක් ඊට එක්ක සමාන්තරව නැත්නම් ඊට තරඟකාර ව්‍යුහ දැන් සමාජ කුල දුරවලකුත් තියෙනවා කුල ව්‍යුහ. ඔබ කොහොමද දකින්නේ මේ පන්තිය සහ කුලය අතර මොනෙක සම්බන්ධතාවයක් තිබෙනවද නැත්නම් ඒ දෙක අතර ගතිකත්වයන් මොනවද? ඒ ගැන ටිකක් කතා කරන්න පුළුවන්ද? මම හිතන්නේ ඔතෙන්දී අපේ මෙතන විසඳ ගන්න ඕන සංකල්පීය ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ පන්තිය සහ කුලය කියන එක මේ සංකල්පීය ප්‍රවර්ග දෙකක් විදිහට මේ දෙක අතර තියෙන වෙනස්කම් සහ සමානකම්. මම දන්නවනේ කුලය පන්තිය පිළිබඳව මාක්ස්වාදී සම්ප්‍රදායක් තිබෙනවා සංකල්පීය සම්ප්‍රදාය වෙබර්වාදී සම්ප්‍රදායක් තිබෙනවා. දැන් ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් මාක්ස්වාදී සම්ප්‍රදාය තුල අපි බැලුවොත් මාක්ස්වාදී සම්ප්‍රදාය තුන සාමාන්‍යයෙන් පන්ති විග්‍රහය ගැන යම් සංකීර්ණතාවක් තියෙනවානේ. හැබැයි ඒකේ මූලික දෙයක් තමයි ඒක සලකන්නේ සමාජය සම්බන්ධයෙන් තියෙන අර නිකෝස් පුලන්සාස් කියන මාක්ස්වාදී චින්තකයාගේ අදහසින් අනුව වෙනවා නම් ඒක මේ ඔබ්ජෙක්ටිව් කැටගරි එක කියලා. ඒ කියන්නේ මිනිස්සු තමන්ව අඳුනගන්නේ නැහැ පන්තියක් විදිහට ඒක තියෙනවා. ඒක වාස්තවික තත්ත්වයක් විදිහට තියෙනවා. කෙනෙක් පන්තියකට අයිති වෙනවා මිසක් ඒක සංකල්පීය වශයෙන් අවබෝධ කරගත යුතු දෙයක් නිසා එයා එහෙම අඳුනගන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් වෙබර්ගේ අදහසේ එහෙම දෙයක් ඊට වැඩි වෙනසක් තියෙනවා අර ස්ටේටස් ගෲප්ස් කියන අදහසේ. එතකොට දැන් තමන් කියන්නේ පන්තියක්ම විදිහට නැතත් තමන්ගේ ජීවන රටාවන් මේ වගේ දේවල් තුලින් පුළුවන් යම් ඒ කියන්නේ තමන්ව පිළිරව ගන්න. දැන් කුලය කියන්නේ එහෙම එකක් නෙමෙයි. කුලය කියලා කියන්නේ පැහැදිලිවම මේක කියන්නේ ඒ කුල කණ්ඩායමක් කියන්නේ මේක පැහැදිලිව නිර්වචනය කරපු අනන්‍යතා කණ්ඩායමක්. එතකොට දැන් කුලය පිළිබඳ සාධකයේ නිසා අපි හිතමු අපි අර වෙබර්වාදී සම්ප්‍රදාය අපි අමතක කරලා අර මාක්ස්වාදී කුල මේ පන්ති අදහසේ වැදගත්කම දිහා අපි බැලුවොත් මම හිතන්නේ කියන්නේ අපි මාක්ස්වාදී පන්ති සංකල්පයේ වැදගත්කම දකින්නවද නැද්ද කියන එක වෙනම දෙයක්. නමුත් කෙනෙකුට කියන්න බෑ කුලය පිළිබඳ ප්‍රශ්නය නිසා මාක්ස්වාදී පන්ති සංකල්පය මේ අභියෝගයක් වෙනවා කියලා. අන්න ඒකට මම මේ එකඟ නැහැ. කියන්නේ මම තේරුම් ගන්න දැන් අපිට මිනිස්සු පන්ති නිසා මිනිස්සුන්ට මේ පන්ති ප්‍රශ්නය තමන්ගේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් විදිහට මතුවෙන්නේ නැහැ. හැබැයි මේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් විදිහට මතුවෙනකොට මිනිස්සු එක්කත් එක්ක ගනුදෙනු කරන්න වෙන ක්‍රම හොයාගන්නවා. ඒ හොයාගන්න එක ක්‍රමයක් තමයි මේ කුලය කියලා කියන්නේ. ඒකට කුලය කියන එක මිනිස්සුන්ගේ ඇත්ත වශයෙන්ම පවතින ලෝකයේ තියෙන එක අපිට කියන්න පුළුවන් එක සබ්ජෙක්ටිව් කැටගරි එකක්. මිනිස්සු කුලයක් විදිහට තමන්ව කුලය කිව්වට හරි ජාතිය හරි මොකක් හරි තමන්ගේ ප්‍රජාවක් විදිහට සමහර වෙලාවට ඒගොල්ලෝ විශේෂ වචන පාවිච්චි කරන්නේ නැහැ. ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ අපේ අය. ඔය දැන් එහෙමනේ වෙන උදාහරණයක් විදිහට සමහර කුල පාවිච්චි කරනවා ශ්‍රී ලංකා ශාස්ත්‍රීය මහසභාව. ඒගොල්ලෝ කියන්නේ තමන්ගේ කුලේ නම් මොකක්ද කියලා. ඒගොල්ලෝ වෙන නමක් විදිහට පාවිච්චි කරනවා. ඒක අනන්‍යතා වර්ගයක්. ඒ නිසා අපි මේ සංකල්පීය ප්‍රවර්ග දෙක අතර තියෙන මූලික වෙනස අපි අවබෝධ කරගන්න ඕනේ. ඕක අවබෝධ කරගත්තාම මම හිතන්නේ අපිට ඔය වෙනස ලංකාවේ සමාජෙ කොහොමද කියන්නේ? දැන් අපිට වෙනස සංකල්ප දෙක ලංකාවේ සමාජයෙන් උදාහරණයක් විදිහට ආචාර්ය නිකුත් මුනිසු මහත්මයා ඔය වෙන කාස් ඩයලෙක්ටික් කියලා කියන්නේ කුලය සහ පන්ති අතර තිබෙන ද්විගුණාත්මක සම්බන්ධයේ ලංකාවේ ධනවාදී සමාජයකට සම්බන්ධ කරලා එතන ටිකක් කතා කරලා මම හිතන්නේ අනුන සම්බන්ධව කියන්නේ මේ ධනවාදය නිසා කුල
ව්‍යුහය නැති වෙලා නැහැ. නමුත් කුල සහ පන්ති අතර අලුත් සම්බන්ධතාවය ගොඩනැගිලා තිබෙනවා. ඒ කාරණේ නිවැරදි. ඒක දැන් හැබැයි මම දකින එකක් තමයි දැන් ආචාර්ය නිව්ටන් ගුණසිංහගේ අධ්‍යයනයේ තියෙන එක බොහොම ටිකක් තරම ගැටලු සහගත සහ සමහරවිට දැන් කියන්නේ ඒ අධ්‍යයන ව්‍යාපෘතිය මුල්ම කාලේ අවසනාවක් මිය ගියා. සමහරට අපිට දැන් මේ පිළිබඳව මුල් අධ්‍යයනයේදී සාකච්ඡාවකුත් උරුමයාමට ආසන්න කාලේ ආරම්භ වෙලා තිබුණා මම හිතන්නේ. මම අහගෙන ඉඳලා තියෙනවා ඔබ මේ ආචාර්ය ගුණසිංහ අතර මේ පිළිබඳව තිබුණු සාකච්ඡා. ඒකේ මේ එතන මම හිතන්නේ ඔහු කරන යම් කිසි විදිහක න්‍යායික වරදක් තමයි මේ කුලය සහ පන්තිය කියන එක සමාන න්‍යායික ප්‍රවර්ග දෙකක් විදිහට පාවිච්චි කරේ. ඉතින් මේක මම හිතන්නේ මේක අපි මේ निराකරණය කරගන්න ඕනේ. කියන්නේ මේක ප්‍රවර්ග දෙකක්. කියන්නේ අපි හිතමු කුලය අපිට සංසන්දනය කරන්න පුළුවන් ජාතියක්. කියන්නේ මේ ජාතිය, ආගම මේ වගේ ඒවා මේවා හැමෝම කියන්නේ මිනිස්සු තමන්ව අනන්‍ය කරගන්න පාවිච්චි කරනවා. දැන් කලින් ඇත්තට මම කියන්නේ වර්තමානයේ මේ මානවවාදී භාෂාවෙන් කියනවා නම් කුලය, ජාතිය, ආගම කියන ඒ ප්‍රවර්ග තුනට පන්තියට වගේ ද්‍රව්‍යමය පදනම වැදගත් නැහැ කියන එක. ඕනේ ඒක රියල් නැහැ. ද්‍රව්‍යමය පදනමක් අවශ්‍ය නැහැ. දැන් ඒක තමයි ඒවා අර මේ ප්‍රසන්නත් කලින් සමානතාවයක් කිව්වා. අර ද්‍රව්‍ය වීම දාගන්නවා ඒ වගේ ඒවත් වෙනම තියෙනවා. නමුත් ඒක වෙන විදිහකට වෙන්නේ. දැන් ඒ කියන්නේ අපි ඒ කියන්නේ ඒව ඇවිල්ලා මේ මිනිස්සු තමයි දැන් මෙහෙමනේ මිනිස්සුන්ට අනන්‍යතා ප්‍රශ්න එනවා. එතකොට මේ මිනිස්සු මේ ලෝකයේ ඇතුළේ මේ අපිරිමිත වූ ලෝකයේ ඇතුළේ තමන්ගේ ස්ථානය නිර්වචනය කරගන්නවා. සහ මේ group identity කියන එක හරි වැදගත්. ඒ කියන්නේ අපිට අහන්න ඕන ප්‍රශ්නයක් තමයි ඇයි මිනිස්සුන්ට සාමූහික අනන්‍යතාව කියලා දෙයක් අවශ්‍ය වෙන්නේ? එතකොට මේ සාමූහික අනන්‍යතාව මේ කොහොමද නිර්වචනය වෙන්නේ? දැන් ඔය ජාතිය වගේම දැන් හිතමු වාමාංශික ව්‍යාපාරයේ තියෙන ප්‍රශ්නයක් තමයි හරිම වාමාංශික ව්‍යාපාරය ගැනත් අපි වෙනම දවසක හරි කතා කරන එක වැදගත්. ඒගොල්ලන්ගේ කුලේ සම්බන්ධ ප්‍රශ්නේ. එක පැත්තකින් වාමාංශික ව්‍යාපාරයේ තිබුණා ජාත්‍යන්තරවාදය සහ මේ වගේ අර අපිට කියන්න පුළුවන් යුනිවර්සලිස්ට් මේ කියන්න පුළුවන් විශ්වීය පැත්තකට ගමන් කළා. අනිත් පැත්තේ ජාතිකවාදී නැවරුත් ඒගොල්ලන්ගේ තිබුණා ඒක. හරි. එතකොට දැන් මේ අපි ලොකු පැවැත්මක නැත්නම් ලොකු අනන්‍යතා ප්‍රවර්ගයක අපි නිකන් මිනිස්සු අපි හැමෝම ලෝකෙ මිනිස්සු එකයි නැත්නම් අපි එක ජාතියකට අයිති මෙහෙම කියලා කිව්වට අපි එකිනෙකාට මේ මහා ලෝකයේ තුල අපි එකිනෙකාට තියෙන තත්ත්වය වෙනස් සමාන නැහැ. උදාහරණයක් විදිහට අපි හිතුවොත් සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ තුල වුණත් සාමාන්‍ය ගමක ඉන්න ආර්ථික වශයෙන් පහළ ඡන්දදායකයෙකුට තියෙන තත්ත්වය සහ ඉහළ සල්ලි තියෙන එහෙම කෙනෙකුට තියෙන තත්ත්වය වෙනස්. එතකොට මේ වෙනස මිනිස්සු අවබෝධ කරගන්න. එතකොට මෙහෙම අවබෝධ කරගන්නකොට ඒගොල්ලන්ට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම මේ තත්ත්වයක නෙගෝෂিয়েට් කරන්න. කියන්නේ කොහොමද මේක තුල තමන්ට වඩා වාසිදායක තත්ත්වයක් තමන්ට වඩා තමන්ව වඩා බලසතු කරගන්න. දැන් මේකට හොයාගන්නවා විවිධ ක්‍රම. ඒකෝට දැන් ජාතියත් ඒගොල්ලන්ට වැදගත්. සමහරවිට අර ජාත්‍යන්තර මේ විශ්වීය අනන්‍යතාවයත් වැදගත්. මොකද ඒ අතරේ ඒක මගින් කියන්න පුළුවන් අර සැටිස්ෆයි කරන්න නැති කියන්නේ තෘප්තිමත් නොකරන ආශාවන් අභිලාෂයන් තව විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට මෙන්න මේ අභිලාෂ අපි කොහොමද සාක්ෂාත් කරගන්න අපි මොනවද හොයාගන්නේ? එතකොට ඒවට තමයි මම මේවට කියන්න කැමති ලෝකල් අයිඩෙන්ටිටිස්. එතකොට ඒවට මේ ලෝකල් අයිඩෙන්ටිටිස් වල ඉතාම වැදගත් එකක් තමයි කුලය කියන්නේ. හරි. තව ඔය ආදී ශිෂ්‍ය සංගම් වෙන්න පුළුවන්. අපේ ගමේකම අපේ ගමේ මිනිස්සුන් වගේ වෙන්න පුළුවන්. මම හිතන්නේ මේකට අපිට අලුත් සංකල්පීය භාෂාවක් අවශ්‍යයි. අර ඔය මේ පන්තිය කුලය අතර තියෙන වෙනස මම හිතන්නේ ඒක ටිකක් ප්‍රමාණවත් මදි කියලා. මම හිතන්නේ පොඩ්ඩක් මාත් එකතු කරන්න කැමතියි. ඒකම පන්තිය සහ කුලය කියන එකේදී අපේ කියන්නේ රෙඩිස්ට්‍රිබියුෂන් සහ රෙකග්නිෂන් කියලා.
පන්තිය කියන එක කියන්නේ රීඩිස්ට්‍රිබියුෂන් පැත්තට. කුලය කියන එක කියන්නේ රෙකග්නිෂන් පැත්තට. එතකොට මට නැන්සි ෆ්‍රේසර් ඔය ගැන විග්‍රහ කරනවා. එතෙන්දී මේ රීඩිස්ට්‍රිබියුෂන් එක ඉවර වෙලා රෙකග්නිෂන් එනවා කියන අදහස පිළිගන්න බෑ. මොකද අපිට දෙකම අවශ්‍යයි එක වෙලාවෙ. සමහරට මේ රීඩිස්ට්‍රිබියුෂන් කියන්නේ සමාජයක තිබෙන සම්පත් පිළිබඳ ඒක පන්ති එක්ක සම්බන්ධ කාරණයක්. රෙකග්නිෂන් කියන එක කුලය, ජාතිය පිළිගැනීම. එතකොට කාට හරි පිළිගැනීම ලැබෙන්න සම්පත් දෙදී යාම අවසන් වෙනකන් ඉන්න ඕනයි කියලා කියන්න බෑ. මොකද සමහරට මේ පිළිගැනීම කියන එක ඉස්මතු වෙන්න ඕන. ඒක ප්‍රධාන තැනක් ගන්න අවස්ථාවක් තියෙනවා. අන්න ඔයගේ දැන් ඔය අපි හිතමු දැන් ඒක හරි හොඳ හොඳ රෙගුලේෂන් කියන පොඩ්ඩක් පැහැදිලි කරන්න. රෙගුලේෂන් කියන එක මොකක්ද කියන්නේ? මොකද රෙගුලේෂන් කියලා කියන්නේ සිටිසන්ෂිප් පොරොසි භාවය පිළිබඳ ප්‍රශ්නයක්. දැන් රෙගුලේෂන් කියවම ආර්ථික සම්පත් වලට තමයි කියන්නේ. නෑ අපිට දැන් ඕක වුණත් දැන් රෙකග්නිෂන් දැන් මම රෙකග්නිෂන් කියන එක ඊට වැඩිය ප්‍රාථමික කියලා කියන්නේ මේ බොහොම ෆන්ඩමෙන්ටල් දෙයක් විදිහට ගන්නවා. දැන් හැම කෙනෙකුටම මේ රෙකග්නිෂන් පිළිබඳ මූලික ප්‍රශ්නයක් තියෙනවා. හැමෝම දැන් පුද්ගලයෙක් ගත්තත් ඒ කියන්නේ සමූහයක් ගත්තත් ඒක මූලික අපේ මූලික ඔන්ටොලොජිකල් මේ සත්භාවවේදී ප්‍රශ්නයක්. එතකොට මේක දැන් ඔය රිඩිස්ට්‍රිබියුෂන් කියලා මේ ප්‍රසන්න කියන්නේ මේ දීපල මේ සහ සම්පත් බෙදී යාම, ධනය බෙදී යාම මේක යම් විවිධ ක්‍රියාවලින් හරහා වෙන දෙයක්. එතකොට ඒක තුළ අපි විවිධ තැන්වල අපිව ස්ථානගත කරනවා. හරි අපේ ධනය තියෙන වෙනස්කම. ඒක තමයි අර පන්ති වෙන්නේ එහෙමනේ. හැබැයි අපි ඒකෙන් තෘප්තිමත් වෙන්නේ නැහැ. අපිව දැන් ඉස්සර වගේ අපිට සයින් කරපුවාම අපිට යම් කිසි තැනක් අටවපුවාම රජු ඒක පවත්වාගෙන යනවා. අපි ඒක ප්‍රශ්න කරන්නේ නැහැ. ප්‍රශ්න කරන්න එහෙම එකක් තිබුණේ නැහැ. නමුත් දැන් එහෙම තියෙනවා. අර පුරවැසි භාවය විසින්ම අපිට දෙනවා එහෙම. එතකොට අපිට ඕන වෙනවා බොහෝ විට සබ් කැටගරිස්. කියන්නේ මේ වෙන උප ප්‍රවර්ග වෙනත් ක්‍රම අපිට අවශ්‍ය වෙනවා. මේ මහා එක තුල අපිට අපේ පිළිගැනීම සාක්ෂාත් කරගන්න. දැන් ඔබදකොල දැන් රිඩිස්ට්‍රිබියුෂන් සහ රෙකග්නිෂන් කියන තේමාව ගෙනාවු නිසා මම කියන්නේ අපිට ඒ තේමාව මත තවත් තේමාවකට යන්න පුළුවන්. මේ රාජ්‍ය පිළිබඳ ප්‍රශ්නය. දැන් රාජ්‍ය සහ රාජ්‍ය ප්‍රතිපත්ති ලංකාවේ සාමාන්‍යයෙන් ඇතිවෙන්නේ කාස්ට් නියුට්‍රල් නැත්නම් කාස්ට් බ්ලයින්ඩ් කියලා. ඒ කියන්නේ ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති නැහැ. කුලවල පීඩිත කුලවල ජනතාවට විශේෂයෙන් රාජ්‍ය විසින් උදව් කිරීමට සකස් කරපු ප්‍රතිපත්ති කියලා જાතියක් ඇත්තේ නැහැ. දැන් ඉන්දියාවේ තිබෙනවා ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේක ඇති කළා තිබෙනවා පොසිටිව් ඩිස්ක්‍රිමිනේෂන් කියන මූලධර්මයක් තියෙනවා ඉන්දියාවේ. ඒ කියන්නේ සාධනීය ලෙස වෙනස්කම් කිරීම. ඒක 930 ගණන් වල ඉන්දියානු ජාතික සංගමයේ ගාන්ධීගේ මේ මූල නායකත්වයේ ආපු දේශපාලන කොටසන් ඉන්දියාවේ ඉන්නවා විශාල ලෙස සමාජමය ආර්ථික වශයෙන් පීඩාවට වෙනස්කම් කරන ලැබීමට සහ මිස්රෙකග්නිෂන් කියන්නේ පිළිගන්න නොලැබීමට පත් වූ ලක්ෂ සංඛ්‍යාත ජන කොටසක් ඉන්නවා. ඒතකොට ඔවුන්ට ආර්ථික සමාජ දේශපාලන අවකාශ දීම සඳහා ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශේෂ වැඩපිළිවෙලක් ලැබුවා. මේ පොසිටිව් ඩිස්ක්‍රිමිනේෂන් කියන සාධනීය වෙනස්කම් කිරීම. උදාහරණයක් විදිහට රජයේ රැකියාව ලබා ගැනීමේදී පීඩිත කුලවල ජනතාවගේ ප්‍රතිශතයක කෝටා එකක්. ඒ වගේම ඔවුන්ට තියෙන සුදුසුකම් අර ඉහළ කුලවල ජනතාවට අපේක්ෂිත දෙවන සුදුසුකම් වලට අඩු වෙනවා. දැන් අධ්‍යාපන ආයතන වල ඇතුළු වෙන්නේදී විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්නේදී රජයේ රැකියාව ලබා ගැනීමේදී ඒ කෝටා සිස්ටම් එකක් ඇතිවෙලා කෝටා ක්‍රමය. එතකොට මේ අදහස් කළේ අවුරුදු 10 ගණනක් තිස්සේ පීඩාවට කොන්කම් ලැබීමට සහ පිළිගනු නොලැබීමට පත් වුණු සමාජ කොටස් වලට සමානත්වය ලබා ගන්න නම් අනිත් ඒ වරප්‍රසාද ලැබුණා සමග ඒක සමානයෙන් තරම් කරන්න බෑ. ඒ නිසා ඔවුන්ට විශේෂ සැලකිල්ලක් දක්වන්න කියලා. දැන් ලංකාවේ රාජ්‍ය අපේ ව්‍යවස්ථාවේ එහෙම දෙයක් නැහැ. ව්‍යවස්ථාවේ දැන් මৌলিক අධ්‍යාපන පරිච්ඡේද තිබෙනවා. කාටවත් කුලය මත පදනම් වෙලා වෙනස්කම් නොකළ යුතුයි කියලා.
නමුත් ඒ වෙනස්කම් වලට භාජනය වුණු අය වන්දු උසාවියට යන්නේ නැහැ. ඒක වෙන තමන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරලා කියලා උසාවියට සාමාන්‍ය ලංකාවෙම යන්නේ නැහැ. ඒකට ඉන්දියාවේ රාජ්‍ය ප්‍රතිපත්තිවල තිබෙනවා. පීඩිත කුලවලට ඔය දරිද්‍ර විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් නම් කරන ලබු පීඩිත කුල සහ මේ ගෝත්‍ර ට්‍රයිබ්ස් වල ඒකට විශේෂ සැලකිලි දක්වනවා. 1958 ලංකාවේ equal opportunities law කියලා සමාන අවකාශ සපයන නීතියක් වෙනවා. මේ නීතිය පනවන වෙලාවේ තුණු පාර්ලිමේන්තු විවාදයේදී මහජන මන්ත්‍රී මණ්ඩලය වගේම උත්තර මන්ත්‍රී මණ්ඩලය මුගක් මන්ත්‍රීවරු සිංහල මන්ත්‍රීවරු කියපු දෙයක් තමයි මේක ඉතා හොඳ නීතියක්. නමුත් මේක සිංහල සමාජයට අවශ්‍ය වෙන්නේ නැහැ. මේක අවශ්‍ය වෙන්නේ දෙමළ සමාජයට. ඒක තමයි වෙන්නේ. සමාන අවකාශ ලබා දෙන නීතිය මේ දෙමළ සමාජයට කරන්නේ. සිංහල සමාජෙට වෙන්නේ නැහැ. ඒ වගේම 1995 දී ඒ කාලේ තිබුණු මේ පොදු ජනසක්තිය මහානුවරෙන් උත්සාහගත්තා අලුත් නීතියක් ගන්න equal opportunities legislation කියලා. සමාජයේ පීඩිත කුලවල ඊළඟට ආබාධිත අය ඊළඟ ස්ත්‍රීන්ට සමාජයේ ඔබ කියපු විදිහට කොන් කරනු ලැබුණ නැත්නම් ආන්තික කරඬ පත් කරනු ලැබුණු සමාජ කොටස් වලට පුදුලියට සමාන අවකාශ ලබා දෙනවා. මොකද ඒකට මේ ආණ්ඩුව තුලින්ම විරෝධය කරනවා. විරෝධය කළා ඒ සමාන අවකාශ ලබා දීමේ ඒ අදහස නීතියක් බවට පත් කරන්න බැරි වුණා. ඒකට මේක කොහොමද ඔබ පැහැදිලි කරන්නේ? ලංකාවේ අර සමානත්වය පිළිබඳ තිබෙන කතිකාව තුළ කුල අසමානතා පිළිබඳ ප්‍රශ්නය ගෙනෙන්නේ නැහැ. ඔබ කලින් කිව්වා ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිතුන් ප්‍රජාතන්ත්‍රවාදී තුළ විශාල ලෙස පියා සිස්ටම් එක සමානුපාත නියෝජන ක්‍රමයකට පීඩිත කුලවලයි අවකාශය ලබා දෙන්න තිබෙනවා. තමන්ට නියෝජනය ලබා ගන්න. මොකද ලංකාවේ සමානාත්මතාව පිළිබඳ කතිකාව තුළ ප්‍රශ්න අපිට වචනයක් වුණා ඔබට කියන්න. දැන් වාමාංශික ව්‍යාපාරික කතා කළා. වමේ ව්‍යාපාරේ කුල පීඩනය ගැන කතා කළේම නැහැ. ඕම් කුල පීඩිත ජනතාව සමග වැඩ කළා. දැන් මැලේරියා ව්‍යාපාරයේ ලංකා සමාජ පක්ෂයේ ප්‍රධාන වශයෙන් පැවතුනේ ඔය කෑගල් රත්නපුර දිස්ත්‍රික්ක වල අතිශයින් පීඩිත කුල ප්‍රජාවක්. එතකොට වමේ ව්‍යාපාරයේ තියෙන දේශපාලන භාෂාවේ උන් හඳුන්වන්නේ මේ පීඩිත ජනතාව කියලා විතරයි. කුල පීඩිත ජනතාව කියන වචනේ අත් වශයෙන් ලංකාවේ වමේ ව්‍යාපාරයේ ශබ්දකෝෂේ නැහැ. එතකොට ඇයි සංඝ සමාජෙත් එහෙමයි. දැන් බොහෝ දෙනා කතා කරනවා නජච්ඡා අසලෝකෝති කියන ගාථාව අපි කුඩා කාලේ ගාම්පාසල ඉස්කෝලේ කටපාඩම් කළා එක. නමුත් සංඝ සමාජය කුල පදනමකට බෙදලා තියෙනවා ඇරෙන්නට සංඝ සමාජය තුල විවෘත කුල සමානත්වයේ පිළිබඳ කතිකාවක් නැහැ, වචනකුත් නැහැ. අපි කොහොමද ලංකාවේ තිබෙන සුවිශේෂ ගැටලුව මේ පැහැදිලි කරන්නේ? ඉන්දියාවට වඩා වෙනස් තත්ත්වයක් ලංකාවේ තියෙන්නේ. මොකද ඉන්දියාවේ කුලේ කියන එක ප්‍රසිද්ධ සාකච්ඡාවට එනවා. ලංකාවේ ඒක තහනම් වචනයක්. ප්‍රසිද්ධ සාකච්ඡාවලදී තහනම් වචනයක්. ප්‍රසිද්ධියව සාකච්ඡා කරන්නේ නැහැ. අන්න ඒ නිසා ඒක මහජන අවකාශයේ ප්‍රසිද්ධ සාකච්ඡාවලත් නොයම නිසාම ඒ ප්‍රශ්නේ සාකච්ඡා වෙන්නේ ප්‍රතිපත්තිමය ශීර්ෂයෙන්. රාජ්‍යයක ප්‍රතිපත්ති සම්පාදනය කරන්න අවශ්‍ය තැන්වලදී කුලයට නිසිතන හෝ දාල තත්ත්වයක් දීමට නම් මේක සාකච්ඡාවට පැමිණිය යුතුයි. ඒක සාකච්ඡාවට පැමිණීම වළක්වලා තියෙනවා. මම එක අතකින් දකිනවා මේක සාකච්ඡාවට පැමිණීම වැළැක්වීම මේක පවත්වා ගැනීමේ ක්‍රමයක් කියලා. ඒක එක පැත්තක්. ඊගාවට දැනටත් රාජ්‍යයෙන් කියනවා ඔය අනුප්‍රස්ථාය 12 වෙනි ව්‍යවස්ථාවේ කියනවා සමානාත්මතාවය ගැන කුලේ පදනම් කරගෙන වෙනස්කම් නොකළ යුතුයි කියලා. ඊගාවට ඒකෙන් තව ටිකක් යටට එද්දි 12/3 කියනවා මේ යම් ප්‍රසිද්ධ ස්ථානවල පන්සලට ආගමික ස්ථානෙට ඇතුල් වීම වැළැක්වීම තහනම් කරනවා. කුලේ පදනම් කරනවා. ඊට යටින් තියෙනවා 12/4. 12/4 තමයි පොසිටිව් ඩිස්ක්‍රිමිනේෂන් කියන කතාවට තියෙන වගන්තිය. ඒක කියන්නේ පොසිටිව් ඩිස්ක්‍රිමිනේෂන් කියන එක දීලා තියෙන කාටද? අබල දුබල තැනත්තන්ට ස්ත්‍රීන්ට සහ ළමයින්ට. ඒතකොට ඒකේ කුලයට අදාළව පොසිටිව් ඩිස්ක්‍රිමිනේෂන් කියන කාරණේ ගේන්නේ නැහැ අනුකූල ව්‍යවස්ථාව. ඒක එකක්. ඊගාවට තව වැදගත් එකක් තියෙනවා කුලයට දීපු තැන
ජාතික ලැයිස්තුවට මන්ත්‍රීවරුන් පත් කරද්දී මැතිවරණ කොමසාරිස්ට වගකීමක් පවරලා තියෙනවා ජනවර්ග සහ අනෙකුත් ජන කොටස්. ඒත් මේ අනෙකුත් ජන කොටස් කියන්නේ පැහැදිලිව කුලය අන්තර්ගතයි. ඒගොල්ලන්ට ජන සමාජයේ තියෙන සංඛ්‍යාත්මක වශයෙන් තිබිය යුතු නියෝජනය නැත්නම් ඒක ලබා දෙන්න කටයුතු කරන්න කියලා පක්ෂවලට දැනුම් දීමේ වගකීමක් තියෙනවා මැතිවරණ කොමසාරිස්වරයාට අනුක්‍රම ව්‍යවස්ථාවේ 99 ඒ කියන ව්‍යවස්ථාව. මම හිතන්නේ මන් දන්න තරමට අද වෙනකොට එහෙම එකක් සිද්ධ වෙලා නැහැ. ඒතකොට මේ නෛතික ප්‍රතිපාදන තියෙද්දි ඒ කාරණේ එන්නේ නැහැ. මොකද අපි අර කුලය ගැන කතා කරන්න යන්න බැරි. අසම එක්තරා ක්ෂේත්‍රාධ්‍යයනයේදී එක්තරා ප්‍රාදේශීය ලේකම් කෙනෙක්ගෙන් අහුවා ඇයි ඔයාලා මේ කුලය ගැන ප්‍රශ්න වලට මැදිහත් වෙන්නේ නැත්තේ? මොකද රාජ්‍යයට වගකීමක් තියෙනවා මැදිහත් වෙන්න. මොකද අපි සජාත්මී යම් සම්මුතියට අසල් කරලා තියෙනවා. ඉතින් රාජ්‍යයට වගකීමක් තියෙනවා මැදිහත් වෙන්න. ප්‍රාදේශීය ලේකම් කියන්නේ මේ ප්‍රශ්න අපි ඉස්සරහට එන්නේ කුලය කියන ස්වරූපෙන් නෙමෙයි. ඒක දුප්පත්කම ප්‍රශ්නයක් හරි වෙනත් ආකාරයකින් එන්නේ. ඒ හින්දා අපි ඒක ඒ විදිහටම තමයි ඒක එක්ක කටයුතු කරන්නේ. අනිත් එක ඔය රාජ්‍ය කියන එක කාස්ට් බ්ලයින්ඩ් කාස්ට් නියුට්‍රල් ද කියලා තියෙනවා. ඊට ප්‍රශ්න කරන්නේ සමහර තැන්වල. මොකද සමහර රාජ්‍යයේම ඇති කරන සමිති වගේ දේවල් වලදී කුලවලට වෙනම සමිති තියෙනවා. සමහර තැන්වල එක කුලයකට එක සමිතියක් එක තවත් කුලයකට තවත් සමිතියක් ඇටියට රාජ්‍ය නිලධාරීන්ගේ සමිතියම තියෙනවා. ඒක මේගොල්ලෝ අහපම ඇයි කියලා මේ විදිහට පවත්වාගෙන ගියේ නැත්නම් ඒ දෙකොල්ලම එන්නේ නැහැ කියලා. ඒතකොට රාජ්‍ය එතෙන්දි තියෙන රාජ්‍යම මේක පවත්වාගෙන යන්න උදව් කරනවා. ඒ හින්දා මේකේ මූලිකම කාරණේ තියෙනවා. මම හිතන්නේ මේකේ එලිපිට සාකච්ඡාවකට එන්නේ. මේක ටැබු සබ්ජෙක්ට් එක. ඒක මම මේ අපේ නිර්මාණකදී මහතාගේ ප්‍රතිචාරය දෙන තමයි මේ ප්‍රතිචාරක ප්‍රවදන ඇතුළේ නම් යමක් කියන්න කැමතියි. දැන් අපේ හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතුමා අගමැති වෙලා ඉන්න කාලේ ලංකාවේ උදාගම් ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒ උදාගම් ව්‍යාපාරයේදී ආ බැලුවාම අපිට කරන්න පුළුවන් නිරීක්ෂණයක් තමයි මොඩල් විලේජස් හදලා ඒක මොකක්ද වශයෙන්වත් තියෙන්නේ ලංකාවේ සිංහල දෙමළ සමාජවල අතිශයින් පීඩිත සහ ආර්ථික කරණයට පත්තු කුල ප්‍රජාව ඉන්න ගම්වල තමයි මොකක් වෙලාවට සිදු වෙලා තිබෙන්නේ. එතකොට එක විදිහකට අපට අර්ථකථනය කරන්න පුළුවන් ප්‍රේමදාස මහජනතුමාගේ එම ව්‍යාපාරය ලංකාවේ සමාජයේ අත්‍යවශ්‍යම දෙයක් වුණු පීඩිත සහ දුගී කුල ප්‍රජාවන්ට රාජ්‍යයේ නැදියක් තියෙන්නේ ක්‍රියාත්මක කරපු වැඩ සුබසාධන නැදියක් වීමක් කියලා. නමුත් ඒකේ තියෙන විශේෂත්වය තමයි කවදාවත් ඒක අරමුණක් නෑ කියලා කියන්නේ. කිව්වේ නෑ. දැන් දොණත් කාගෙන් හරි අහුවොත් කියන්නේ නැහැ මේ ප්‍රේමදාස මහතාගේ අරමුණ මේ පීඩිත කුලවල ප්‍රජාවට රාජ්‍යයේ මැදිහත් වීමෙන් සාහනයක් සුපසාධනවාදී සාහනයක් සලසන්න කියලා. එතකොට ඔතෙන්දී ඔය අර්ථයෙන් තමයි මම හිතන්නේ අපිට කියන්නේ අපේ ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රසිද්ධිය පිළිගන්නේ නැහැ. අර පීඩිත කුලවල ජනතාවට සාහනයක් සැලසීමට රාජ්‍යයේ මැදිහත් වීමක් කළා. ඒක එසේ කියලා කියන්නේ නැහැ. ඇයි අන්නේ ඒක පැහැදිලි කරන්න ඇයි මේ එක්තරා විදිහේ ද්වෛතයක් මෙතන තියෙනවා. එක්තරා විදිහේ මේ ප්‍රහේලිකාවක් ලංකාවේ රාජ්‍ය පිළිබඳව. නෑ මම හිතන්නේ කියන්නේ මෙතෙන්දී අපිට දැන් කියන්නේ මේ ඔබතුමා ඉස්සෙල්ලාම අර ඉන්දියාවත් එක්ක සංසන්දනාත්මකවනේ මේ කතා කරේ. මම හිතන්නේ මේ වෙනසම මේක තේරුම් ගන්න මේ හොඳ ප්‍රවේශයක් කියලා. දැන් ඉන්දියාවේ ඔය පොසිටිව් ඩිස්ක්‍රිමිනේෂන් කියන එක කියන්නේ දැන් මූලික වශයෙන් නූතන රාජ්‍ය ඉන්දියාවේ වේවා අර මම හිතන්නේ ප්‍රසන්න කියපු පොඩ්ඩක් ටිකක් තව විස්තර කරන්න කැමතියි අර කාස්ට් බ්ලයින්ඩ් කියන එක එහෙම නෙමෙයි කියන්නේ. ඒ කාස්ට් බ්ලයින්ඩ් කියන එක තියෙන්නේ අත් වශයෙන්ම පවතින තත්ත්වය දිහා බලලා නෙමෙයි. මූලධර්මීය වශයෙන් ගත්තාම ඒකේ කුලය කියන සාධකය ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ කියන එක තමයි ඒක තියෙන්නේ. ඒක මොකද ඒක සම්බ අනන්‍ය වෙන්නේ නැහැ. ඒක නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ප්‍රධාන ප්‍රතිමානමය මූලධර්මයක්. ඒකෝට ඒක කියන්නේ ඒක ස්ටේට් නියුට්‍රැලිටි කියනොත් එහෙම ඒක මුළු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය කියන එක නිර්වචනය කරන්න බැරුව යනවා.
හැබැයි කුලය කියලා කියන්නේ අත් වශයෙන්ම පවතින තත්ත්වයක්. එතකොට අනිවාර්යයෙන්ම මේ ඕනෑම අපි හිතමු දැන් සාමාන්‍ය ඕනෑම මූලධර්මයක් ක්‍රියාවට දානකොට ඒ තියෙන තත්ත්වයක් එක්ක මේ නෙගෝෂিয়েට් කරන්න සාකච්ඡාවකට යන්න සිද්ධ වෙනවානේ. ඒ වගේ රාජ්‍යයටත් සිද්ධ වෙනවා මේ අත් වශයෙන්ම පවතින තත්ත්වය එක්ක ගනුදෙනු කරන්න. ඒකට ඉන්දියාවේ තියෙන ප්‍රශ්නයක් තමයි ලංකාවට වඩා වෙනස්ව. දැන් ඉන්දියාවේ කුල කියන වචනේ මම පාවිච්චි කරනවා දෙවිලගේ විවේශයක දාලා මේ ලංකාවේ කුලයයි ඉන්දියාවේ කුලය අතර තියෙන ප්‍රධාන වෙනසක් තමයි මම දකින විදිහට දැන් ලංකාවේ සම්ප්‍රදායික කුල සැකස්මයි වාරකරුවා නැත්නම් ඒක පවත්වාගෙන යන ආරක්ෂකයා විදිහට කටයුතු කරේ රජු. හරි? සිංහල පූර්වයට සිංහල සමාජය තුළ සමාජ දූරාවලිය අපි හිතමු සමාජ දූරාවලිය පවත්වාගෙන යනවා කියලා. මේ අපි කියන එකට රිචුවල් ඕඩර් එක කියලා වත් පිළිවෙත්මය දූරාවලිය පවත්වාගෙන යාමේ වගකීමකට වෙලා තියෙන රජුට. රජු තමයි ඒක හරියට නිර්වචනය කරන්නේ. හැබැයි ඉන්දියාවේ එහෙම නෙමෙයි. ඉන්දියාවේ ඒක මේ සමාජය තුල වෙන විශාල වශයෙන් යාන්ත්‍රණ හැදිලා තිබුණා. මොකද ඉන්දියාවේ අත් වශයෙන්ම අපි බැලුවොත් ඔය රාජ්‍ය ඉතිහාසය ලංකාවේ රාජ්‍ය ඉතිහාසයට වඩා සම්පූර්ණ වෙනස්. එතකොට සම්ප්‍රදායිකව ඉන්දියාවේ අත් වශයෙන්ම ඒ විශේෂයෙන් ඔය බ්‍රාහ්මණ කණ්ඩායම් ඒගොල්ලන්ට තිබුණ ඒක අත් වශයෙන්ම අර ඒගොල්ලන්ගේ ආගමික ජීවිතයයි මේ කුල සැකස්මයි අතර ඊටාම ඍජු සම්බන්ධයක් රිචුවල්. ඔව් ඒ වත් පිළිවෙත් මේ වත් ඒ කියනකොට ඒක තියෙනවානේ දැන් සමාජයක වත් පිළිවෙත්මය තත්ත්වය කියන එක වැදගත්. එතකොට ඒක පවත්වාගෙන ගිය රජු මේ රාජත්වයේ නෙමෙයි. ඒකට වෙනම කණ්ඩායම් හැදිලා ඒකට වෙනම ආයතනික පදනමක් තිබුණා. දැන් යටත් විද්‍යාකාර විතරක් නෙමෙයි විශාල කාලයක් ඉන්දියාවේ තිබුණු කුල සැකස්මට සම්පූර්ණයෙන්ම පිටතින් තිබුණු මුස්ලිම් මේ දේශපාලන ක්‍රමය තුල පවා මේක වෙනස් වුණේ නැහැ. ඒ කියන්නේ මුස්ලිම් මුගල් අධිරාජ්‍ය වකවානුවේ පවා ඒගොල්ලෝ යම්කිසි විදිහක මේ අපි සාමාන්‍යයෙන් Hindu සමාජය කියන එක තුල පැවතුනේ දේවල් වලට ඒ විදිහට පවතින දෙයක් ඇරියා. එතකොට ඒ නිසා මේ කියන්නේ ලංකාවට වඩා වෙනස්. දැන් ලංකාවේ උනේ ලංකාවේ යටත්විත රාජ්‍ය විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය රාජ්‍ය ආධිපත්‍ය ඇති වුණාන් පස්සේ ඒ බ්‍රිතාන්‍ය රාජ්‍යයේ ප්‍රතිපත්තියක් වශයෙන් අනුගමනය කරා ක්ලාස් ලොට් ලයින් කියන කියන්නේ ක්‍රමය ඒගොල්ලෝ එකෙන් අයින් වුණා මේ කාර්යය. මේක ලන්දේසි ආණ්ඩුවේම තරමක් වෙනස් විදිහට ක්‍රියාත්මක කරා. ලන්දේසි ආණ්ඩුවේ සම්පූර්ණයෙන් අයින් වුණේ නැහැ යම් ආර්ථික හේතු නිසා ප්‍රධාන වශයෙන්. හැබැයි ඉංග්‍රීසි ආණ්ඩුවකින් අයින් වුණා. මොකද ඉංග්‍රීසි ආණ්ඩුවට දෘෂ්ටිවාදීන් වශයෙන් බලපෑම් කරා වෙන දේවල්. දැන් මේක විදිහට කෝල් ගෲප් ප්‍රතිසංස්කරණය කරනකොට ඒවට අර ලිබරල් අදහස් බ්‍රිතාන්‍යයේ කල්ච්ච ඔය බෙන්තම්වාදී ඒ අදහස් ගොඩක් බලපෑවා. ඒකට ඒක වෙනස් තත්ත්වයක්. එතකොට මේ තත්ත්වෙ වෙනස් වුණාන් පස්සේ ඒ අර තවදුරටත් අර සම්ප්‍රදායික වත්පිළිවෙත්මය පරයය පවත්වාගෙන යන්න අවශ්‍ය ශක්තිමත් යාන්ත්‍රණයක් නැති වුණා. ඒකට ඒක යම්කිසි විදිහක පවත්වාගෙන ගිය පන්සල් ආශ්‍රිතව ඒ වගේ තැන්වල. ඒ නිසා තමයි තාමත් ඒ පන්සල් ආශ්‍රිතව වාර්ෂික පෙරහැරවල වලින් ඒ වගේ මේ දේවාල වල ඔය තියෙන රාජකාරිය අරවන්නේ ඒ වගේ ඒවා. දැන් ඉන්දියාවේ එහෙම නෙමෙයි. ඉන්දියාවේ කුල ක්‍රමය රාජ්‍යයෙන් ස්වායත්ත යාන්ත්‍රණයක් විදිහට ඉතාම දීර්ඝ කාලයක් පැවතිලා තිබුණා. මේ පැවතීම කොච්චර ශක්තිමත්ද කියනවා නම් මේක නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය හමුවෙත් ඒගොල්ලන්ට හැකියාවක් තිබුණා තවමත් මේක පවත්වාගෙන යන්න. එතකොට දැන් නේරු වගේ ගාන්ධි නේරු ප්‍රධාන වශයෙන් බොහොම අපි කියන්න පුළුවන් විශිෂ්ට ගන්නේ නවීනවාදියෙක් නේ. දැන් ඒගොල්ලෝ රාජ්‍යයේ මේ නවීන ස්වභාවය අවධාරණය කරා වුණා. පුරවැසිභාවය ඒ සහ මේ ඉගලිටේරියනිසම්. හරි. දැන් ගාන්ධිත් උත්සාහ කරා සම්ප්‍රදායික Hindu දෘෂ්ටිවාදයේ ඇතුළෙම ඉගලිටේරියනිසම් නැවත ඩිෆයින්
නිර්වචනය කරන්නේ. ඒක නිසා තමයි ඔය හරියන්න කියලා වෙන වචන හඳුන්වලා දීලා. නමුත් ඒගොල්ලන්ට පුළුවන් වුණ නැහැ. කියන්නේ එක පැත්තකින් අපිට කියන්න පුළුවන් ගාන්ධිගේ ක්‍රමයක් නේරුගේ ක්‍රමයක් අසාර්ථකයි. ගාන්ධි උත්සාහ කරා මේක ඇතුළතින්ම පරිවර්තනය කරගන්න. මේ නේරු උත්සාහ කරා මේක උඩින් අර නවීන ප්‍රතිසංස්කරණ හරහා මේක ජය ගන්න. මේ දෙකම අසාර්ථකයි. මේක තියෙනවා. ඒකට අන්න ඒ වගේ කියන්නේ එතකොට මේ සමාජයේ තියෙන මේ කාලයක් තිස්සේ පැවතුණු මේ කුල ක්‍රමයේ පවත්වාගෙන යන යාන්ත්‍රණ ශක්තිමත් නිසා තමයි එතකොට තමයි පොසිටිව් ඩිස්ක්‍රිමිනේෂන් කියන ප්‍රශ්නේ ඒගොල්ලෝ විශාල වශයෙන් ඉන්න සහ මණ්ඩල කොමිෂන් මේ රිපෝට් එකේ වගේ හරි. දැන් ලංකාවේ මේක මෙහෙම නෙමෙයි තියෙන්නේ. ලංකාවේ වෙන්නේ යටත් විවිධ රාජ්‍ය ඇතුලේ සහ ලංකාවේ ඔය ලංකාවේ ඉතිහාසය වෙනස් වෙයි ඉන්දියාවට වඩා ඒක ඔය විශේෂයෙන් 13 වෙනි සතවර්ෂයෙන් පස්සේ ඒ කුල සැකස්ම අර කියන්නේ ඉන්දියාවේ ඇවිල්ලා කුල සැකස්ම නිකන් අර මේ යම්කිසි පූර්ණ පද්ධතියක් විදිහට විකාශය කරනවා. ලංකාවේ එහෙම වුණේ නැහැ කවදාවත්. විශේෂයෙන් 13 වෙනි සතවර්ෂයට පස්සේ ඒක විකාශය වෙමින් එනකොටම යටත් විවිධ බලපෑම් එනවා. හරි යටත් විවිධ බලපෑම් ඇවිල්ලා ඒක සම්පූර්ණ වෙනම මේ ගතිකත්වයක් ඇති කරනවා. උඩරට ප්‍රදේශයේ තාපෝ මේක ව්‍යාප්ත වෙනකොට බ්‍රිතාන්‍යයෙන් උඩරට අල්ලගන්නවා. ඒතකොට මේක දීර්ඝ කාලයක් මේක ඉතිහාසයේ පරීක්ෂාවට භාජනය වුනේ නැහැ ලංකාවේ මේ කියන්නේ ඕනෑම සමාජ සංස්ථාවක් ඉතිහාසයේ පරීක්ෂාවට භාජනය වෙනවා කියලා එකක්. එතකොට එහෙම වුණේ නැහැ. ඒක නිසා මේ තවත් විවිධ කතා කරන්න ඕනේ විවිධ හේතු නිසා ඉන්දියාවේ සහ ලංකාවේ කුල සැකසුම් වෙනස්. මේක ටිකක් අර යාපනයක වෙනස්. ඒක පැහැදිලි කරන්න යාපනයේ ලංකාවේ දෙමළ සමාජයේ කුල ක්‍රමය සිංහල සමාජයේ කුල ක්‍රමය අතර තියෙන වෙනස්කම්. ප්‍රධාන වෙනස තමයි මම හිතන්නේ ආගමික වශයෙන් කියන්නේ ඉන්දියාව යාපනයේ අයිති වෙන්නේ මූලික වශයෙන් අර මේ ඉන්දියාවේ මේ කියන්නේ මේ අර ඊටම හින්දු සම්ප්‍රදාය කියන අපි වචන දැන් එතකොට ඒකේ ඒ හින්දු සම්ප්‍රදාය තුල හින්දු වත්පිළිවෙත්මය රටාව තුල අර සම්ප්‍රදායික වර්ණ ක්‍රමයේ පවත්වාගෙන යාම සඳහා ඒකට රිචුවල් සැන්ක්ෂන් එකක් තියෙනවා. වත්පිළිවෙත්මය අවසරයක් තියෙනවා. මේ වත්පිළිවෙත්මය අවසරය සමාජයේ තියෙන අර දූරාවලිගත කිරීම සඳහා තිබෙන නැඹුරුවක් තියෙනවානේ. විවිධ අධිපති කණ්ඩායම් නිතරම පහළ කණ්ඩායම්ව යටපත් කිරීමේ නැඹුරුවක් තියෙනවා. මේක මේ වත්පිළිවෙත් මේ දූරාවලියත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ නිසා ඒකට ආගමික සංරක්ෂණ එකක් තියෙන නිසා ඒක කරගන්න පුළුවන්. දැන් කුලයේ මේ ලකුණේ තියෙන ප්‍රශ්නයක් තමයි දැන් බුදුදහමෙන් මේකට සම්පූර්ණම වත්පිළිවෙත්මය මේ අවසරයක් ලැබෙන්නේ නැහැ. දැන් ඔයක ඒ කියන්නේ සංඝ සමාජයේ තිබුණා වුණත් ඔක හැංගිලා තියෙන්නේ ඒක නිසා. දැන් ඔය කිසිම අපි දන්නවා නිකාය ભેද කුලය අනුව තිබුණාට කවදාවත් කියන්නේ නැහැ මේ කුල අනුව බෙදලා තියෙනවා කියලා. සහ ඒ විතරක් නෙමෙයි. බලන්න ඔය ජනවංශයේ තියෙන එකක් තමයි ඒක තියෙන ಜಾති ලක්ෂණ කියලා. ඒක හැම පරිච්ඡේදයක් ඒක හැම කොටසක්ම අග තියෙනවා. මෙහෙම ಜಾති තිබුණාට අපේ බෞද්ධ මේකයි කියලා අර නජච්චවසලෝ ඒක කියනවා අගට. ඒ කියන්නේ ඒ තියෙන ආතතිය. ඒ තියෙන ආතතිය තියෙනවා. ඒක නිසා ඒ බෞද්ධ ආගමික සම්ප්‍රදාය තුළ මේ කුලයේ වත්පිළිවෙත්මය මේ ව්‍යුහයක් විදිහට විශාල විශ්වාසනීයත්වයකින් තහවුරු කිරීමක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. නිතරම අර ඇම්බිවලන්ස් එකක් වර උභයාවේගීත්වයක් දක්නට ලැබෙනවා. එතකොට මේක දැන් මේ උභයාවේගීත්වය නැහැ මේ අර හින්දු සම්ප්‍රදායට යාපනයේ තුල. එතකොට ඒගොල්ලන්ට වත්පිළිවෙත්මය කියන්නේ අපි හිතමු ඒ සංක්ෂණ එක පැහැදිලිව සහ නිශ්චිතවම තිබෙනවා. යම් කිසි විදිහක තියෙනවා. ඒක නිසා ඒකට සමාජීය අවසරයක් තියෙනවා. දැන් අපේ මේක දැන් සමහරට තව කාලයක් ගියාම ඔක වෙනස් වෙන්න පුළුවන්. දැන් මේක අර සංඝ සමාජය තුල ඒක තියෙනවා. දැන් අපි හිතමු දැන් සංඝ සමාජය තුල තියෙන්නේ මේ ඒ කියන්නේ ඒක අන්සල් තිබුණාට ඒ පොඩිකම පන්සල් හරි
ආව පන්සල් හරි වව් පුර පන්සල් හරි කියලා එහෙම ලේබල් ගහලා නැහැ. يعني ඒක නිකන් අර දන්නේ කෙනා දන්නවා ඔක්කොම තියෙනවා. ඒක අවිධිමත් ක්‍රමයක් ඒක. මේක විධිමත් වෙලා නැහැ. එතකොට මම හිතන්නේ මෙන්න මේ ඓතිහාසික සහ ව්‍යුහාත්මක වෙනස්කම් අපි අවබෝධ කරගන්න ඕනේ. එතකොට මේ ලංකාවේ රාජ්‍ය දැන් අපි මේ ලංකාවේ ඇත්තටම ඔය මේ පොසිටිව් ඩිස්ක්‍රිමිනේෂන් කියන ප්‍රශ්නය මම හිතන විදිහට ලංකාවේ ඒක ක්‍රියාත්මක කරන්න අමාරුයි. ඒ ක්‍රියාත්මක කරන්න නම් අර ඉන්දියාවේ වගේ ඒක සමාජය තුළ පවතින්න ඕනේ. දැන් එතන ප්‍රශ්න තියෙනවා. ඉන්දියාවේ නම් මම දැන් විදිහට මණ්ඩල කොමිෂන් නිර්දේශ ක්‍රියාත්මක කරාන් පස්සේ ඒකට ඉහළ කුලවල ආයේ විශාල විරෝධයක් ඇති වෙනවා. මම 30 ගානක් ගිනි තියාගෙන ගන්නවා. දැන් මට එක වතාවක් මගේ මිත්‍ර මේ ජවහර්ලාල් නෙහ්රු විශ්වවිද්‍යාලයේ හිටපු රැඩිකල් අදහස් දරන කෙනෙක් උනත් කිව්වා මේකේ විශාල අසාධාරණයක් තියෙනවා. කියන්නේ ඇත්ත වශයෙන්ම ගත්තාම මේ අර ෂෙඩියුල් වල තියෙන මේ කෝටයකින් සමහරට දැන් කියන්නේ අපි તો දෙන්නෙක් ඉන්නවා කියලා. දැන් ඒ දෙන්නගෙන් අර පහළ කුලේ කියන කෙනා එයාගේ කුල පහළ වුණාට එයාට වෙන එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් එයාට අර කුලේ නිසා අර මෙහි තියෙන අපේ අර දිස්ත්‍රික් කෝටාවේ තියෙන මේ විශ්වවිද්‍යාල ඇතුළු වෙනකොට සමහර ලාවට වවුනියා දිස්ත්‍රික්කෙන් C3ක් අරගෙන මෙඩිකල් කොලෙජ් එකට එන්න පුළුවන්. ගම්පහ දිස්ත්‍රික්කෙන් A3ක් අරගෙන බෑ. මේ දෙන්නම එක මට්ටමේ සමාජීය වශයෙන් වෙන්න පුළුවන්. එතකොට අතන පැහැදිලිවම අතන අසාධාරණයක් වෙනවනේ. එකම ටියුෂන් පන්තියට ගිහින් එකම හරි අන්න ඒ වගේ එකක් එහෙ. ඉතින් කියන්නේ මේ වගේ නිතර මේ දැන් මේ පොසිටිව් ඩිස්ක්‍රිමිනේෂන් එකේ වුණත් තියෙන යම් ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා. ඒ නිසා කියන්නේ ලංකාවේ කවදාවත් ඒ කුලේ සම්බන්ධයෙන් ඕක අතුල් කිරීම හැකියාවක් තිබුණේ නැහැ. ඉතින් ඕක ජන වර්ගයන් විදිහට ඒ ප්‍රශ්නේ තිබුණා. ඉතින් මම හිතන්නේ ඒක ටිකක් සැලකිලිමත් වෙන්න ඕන දෙයක් කියලා. දැන් අපි ඔබ මතු කරපු ඇතුළට මම නිර්මල් මහතා අනුකිරිතුවක් දුන්නා. ඔබ කිව්ව දේ තමයි මේක සිද්ධියේ කතා කිරීමට අවකාශයක් නැහැ කියලා. ඒක මතු කරලා මේක අවකාශයක් නැතුනේ කියලා. ඒකටම සම්බන්ධ තමන් දෙයක් මම ගන්නකට කැමතිව මම හිතන්නේ මේක මම දන්නවා ඇති. දැන් ලංකාවේ කුලවල තිබෙන කුල සංවිධාන කියලා. ඔබ කීයක් ගැන කිසිම සඳහන් කළා. ඒ කුල සංවිධාන කිසිවක් මේ කුල සංවිධානය කියලා හඳුනාගන්නේ නැහැ. දැන් ඒගොල්ලන් තියෙන සමාජ සමිතිවල නම් තමයි මෙන්න අනුරාධපුර වන්දනා කරවන්න මල් බෙදන පුෂ්පදාන සමිතිය කියලා තියෙනවා. නැත්නම් ගිලානෝපස්ථාන සමිතිය කියලා මේ වගේ සම්පූර්ණ කුලානන්‍යතාවයේ කුල සම්මතාව කිසිසේත්ම නැති වෙනත් නම් වලින් තමයි මේ සමිතිය හඳුන්වන්නේ. මොකද මේ සමිතිය වාර්ෂිකව ඒගොල්ලෝ හම් වෙනවා, ඊළඟ සමාජිකයෝ ඉන්නවා, ඒගොල්ලෝ දේශපාලන සම්බන්ධව බෞද්ධව තිබෙනවා. ඒකත් එක්තරා විදිහකට මේ ඒක සබ්ටරේනියන් කියන පොළොවට යට තමයි මේ සංවිධානය තිබෙන්නේ. මොකද ඒකත් එක්තරා විදිහක ඔබ කලින් පාවිච්චි කළා මේ වචනේ මේ ඉමේජින් කොමියුනිටි කියන පරිකල්පිත ප්‍රජාවක් කියලා. ඒකට මේ දැන් ඔබ පිළිතුර දුන්නා ඒකට යම් කිසි ප්‍රමාණයකට මේ පරිකල්පිත ප්‍රජාවන් ආවෘත පරිකල්පිත ප්‍රජාවන් බවට පත්වලා තිබුණු කුල ලංකාවේ. එහෙම කිව්වොත් ඒක හරිද? ඒ වගේ එහෙම කියන්නේ ආවෘත පරිකල්පිත ප්‍රජාවන්. මේක තමන් ඒ කුලයට අයත් කියලා ප්‍රසිද්ධිය කියන දේ නෙමෙයි. ඒක මුතලාවට එක්තරා විදිහක කුල සංස්කෘතිය පබ්ලික් කල්චර් එකක් නෙමෙයි සීක්‍රට් කල්චර් එකක් කියලා කිව්වොත් ඔබ කොහොමද අදහස විචාර කරන්නේ? මම ඒක වචනයක් හිතුවා. මම කැමතියි පරිකල්පිත ප්‍රජාවන් කියන එකට වඩා පරිකල්පිත අනන්‍යතාව කියනවා. ඔව් හරියට කමන්නේ. ඒක තමයි මේක තමයි තියෙන්නේ. ඔබ ඒක වැදගත් කොහොමද ඔබ ඒ කාරණා කියලා දක්වන්නේ? මම ওই ප්‍රශ්න තවත් දෙකකින් අහනවා. දැන් ලංකාවේ අපිට කැබිනට් ඇමති මණ්ඩලයක් පත් කරනවා. දැන් අප්‍රකාශිත නීතියක් තිබෙනවා. අප්‍රකාශිත සම්ප්‍රදායක් තියෙනවා. කැබිනට් මණ්ඩලයේ ඇත්තට දුරට ලංකාවේ තිබෙන කුලවේගය නියෝජනය වෙන්න ඕනේ කියලා. තාතරට කුලවල වලින් මෙච්චරයි, උඩට කුලවල මෙච්චරයි, ඒක කුලවලින්.
අපේක්ෂකව පත් කරනකොට තමයි මේ ඡන්ද ලැයිස්තු වල පක්ෂ අපේක්ෂක ලැයිස්තු වල පාර්ලිමේන්තු මැතිවරණ වීම අරසභා මැතිවරණ වල නියෝජනය තිබිය යුතුමයි. දැන් ඉස්සර අර සෝබියන් ව්‍යවස්ථාවේ කරතුනේ පත් කළ මන්ත්‍රීවරු 6 දෙනා පත් කළ මන්ත්‍රීවරු 6 දෙනා පත් කිරීමට ඒකාල තිබුණේ නියෝජනය නොලැබුණු සුළු ජන කොටස් වල නියෝජන ලබා දෙන්න. ඇත්ත වශයෙන්ම මේ කාලේ ලංකාවේ 930 ගණන් 40 ගණන් 50 ගණන් වල භාෂාවේ නිල භාෂාවේ මයිනොරිටිස් සුළු ජනයා කියන අදහස් කළා වාර්ගික සුළු ජනයා විතරක් නෙවෙයි මේ කුල ප්‍රජාව එකකින් අදහස් කළා. ඒක සුළු ජනයා කියන්නේ ඒගොල්ලෝ. දැන් ඔබ සෑම මේ ගැන පරීක්ෂණ කරපු කෙනෙක් ඔබ කොහොමද මේ තත්ත්වය දකින්නේ? මේක වෙනසක් වෙනවද මේ තත්ත්වයේ? නියෝජනය කියන එක ප්‍රසිද්ධිය රාජ්‍ය මැදිහත් වෙලා නොදුන්නට මේ දේශපාලන පක්ෂ දන්නවා මේක කරන්න ඕන කොහොමද කියලා. දේශපාලන පක්ෂයට වැදගත් ඡන්ද සංඛ්‍යාව. එහිදී යම් කුලයක කෙනෙක් පිටමන් කිරීම හෝ අනවශ්‍ය කුලයක කෙනෙක් පිටට දැමීම නිසා පෙර තියෙන තත්ත්වය අවුලක් හැදෙනවා නම් අවුලක් හැදෙන මට්ටමක් එනවනම් ඒගොල්ලෝ කරන්න යන්නේ නැහැ. මේ කුල නියෝජනය කියන එක යටින් පක්ෂය තුලේ ඒක බැලන්ස් කරගන්න. පක්ෂ සමහර වෙලෙට මේ පක්ෂයේදී අපේක්ෂකත්වයේ ඉල්ලන්නේ අපේක්ෂකයා කියනවා. මම හවල් කුලේ මට මෙච්චර ඡන්ද සංඛ්‍යාවක් තියෙනවා. මේ පාවිච්චි කරන වෙලාවුත් තියෙනවා. ඒක ප්‍රසිද්ධියේ සාකච්ඡාවට ආවේ නැති වුණාට දේශපාලන වගේ එකදී පක්ෂ මට්ටමින් ඒක යන්නේ. පක්ෂ නායකයෝ දන්නවා මේක බැලන්ස් කරගන්න කොහොමද. ඊට අමතරව ඒ කිව්ව සංවිධාන කියන ඒවා ප්‍රසිද්ධියේ එන්නේ නැහැ. එයාලා දැන් සමහර ප්‍රකාශන නිකුත් කරලා තියෙනවා කුල සංවිධාන විසින්. ඒගොල්ලෝ ඒ කුලේ සංවිධානය කියලා කියන්නේ වෙන නමකින් තියෙනවා. ඒක තියෙනවා. ඊට පස්සේ මෑතකම මේ සමාජ මාධ්‍ය වල ක්‍රියාකාරීත්වයත් එක්ක දැන් තවත් අර කුල සංවිධාන සමාජ මාධ්‍ය හරහා පවත්වාගෙන යනවා. එහෙම තත්ත්වකුත් තියෙනවා. ඒක ප්‍රසිද්ධියට ආවෙ නැති වුණාට දේශපාලනයේදී පක්ෂ මට්ටමේ පවත්වාගෙන යනවා. පක්ෂය ඇතුලේ ඒක සාකච්ඡාවට වාදනය වෙනවා. ඉන් එහාට එන්නේ. හැබැයි සමාජ මාධ්‍ය ඇතුලේ මේක හොඳට පවත්වාගෙන යනවා. හැබැයි කුල වලට අදාළ කණ්ඩායම් තියෙනවා. එතකොට මේ කියන්න පුළුවන්ද දැන් අදලා තියෙන communication revolution ලංකාවේ අර මෙතර කාලයක් තිබිච්ච social සමාජයේ ritualistic and social sanction එක නැතුව කියන්නේ පොදු පූජාමය පිළිවෙත්මය සහ සංස්කෘතිමය අවසරයක් නැතුව පැවතුණු කුල මේ වල කුලකමේ පැවැත්මට එක්තරා දියකට දැන් අලුතෙන් legitimacy කියන්නේ මේ සුජාත භාවයක් ලැබිලා තියෙනවා කියලා වර්තමානයේ තිබෙන communication revolution කියලා එහෙම කිව්වොත් ඔව් ඒක මම හිතන්නේ ඊට කලින් මම කැමතියි අර මේ කතා කරමින් ඉන්න හිතව තව දෙයකට තව කියන්නේ දැන් අපි හිතමු දැන් මේක මේ කතා කරන්න නැති එකක් මේ ටැබු දැන් ඒකට හේතුවක් වෙනද ඕනෑම සමාජයක තියෙනවා අර අපිට කියන්න පුළුවන් නිකන් අර මේ අශ්ලීලත්වය සහ මේ මොනවාද ඔබ්සිනිටි يعني ඔබ්සින් දේවල් කියලා එකක් තියෙනවා. අපි හිතමු හොඳම දේ තමයි ලිංගිකත්වය කියලා. ඔව්. දැන් ලිංගිකත්වය පිළිබඳ දේවල් අපි ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැහැ. දැන් අපි ගෙවල් වල දැන් සමහර බටහිර සමාජයේ වුණත් يعني හැමතැනම එහෙම විවෘතව කතා කරන්නේ නැහැ. කියන්නේ ඒක යම් කිසි විදිහේ ඒක අපිට තියෙනවා ඒකට අර කෝඩිෆයිඩ් ලැන්ග්වේජ් එකක් වෙනම අපි තියෙනවා. එතකොට සංකේත භාෂාව. ඒ සංකේතමය වශයෙන් ඒක වෙනම කතා කරන විදිහක් ඒවා මගහැර යාමේ ක්‍රම ඒවා තියෙනවා. එතකොට මේ වගේ දැන් එක්තරා විදිහක මේ කුලය කියලා කියන්නේ අපිට කියන්න පුළුවන් මේ සමාජීය වශයෙන් අශ්ලීල සෝෂලි ඔබ්සීන් පැවැත්මක් කියලා. මොකද ඒකේ තියෙනවා දැන් හිතමු නිකන් ඒකට හේතු කීපයක් බලපාන්න පුළුවන්. එකක් අර බෞද්ධ සම්ප්‍රදායක් තියෙනවානේ මේ කුල විදිහට සැලකීම හොඳ නැහැ කියන එක. ඒ වගේම නවීනත්වයක් තියෙනවා මේ සමානාත්මතාවය පිළිබඳ මූලධර්ම නිසා මේක මේ කුලය කියන එක ඒක පරස්පරයි කියන එක ඒක තියෙනවා.
එතකොට ඒ නිසා මේකට කිසිම අඩුතරමින් ඉන්දියාවේ තරම්වත් මේකට මේ රිචුවල් සැන්ක්ෂන් එකක් නැහැ. ඒ වගේ අපිට ඔයකට අයිඩියොලොජිකල් සැන්ක්ෂන් කියලා කියමු දෘෂ්ටිවාදී වශයෙන් යුක්තිසහගත භාවයක් නොදෙන භාවිතයකට සමාජයක ප්‍රසිද්ධිය පෙනී දෙන්න දුෂ්කරයි. කියන්නේ සමාජයේ යම් කිසි දෙයක් දැන් මට ප්‍රසිද්ධියේ යම් කිසි අපිට ඇඳුමක් අඳින්න ඕනේ කියලා. දැන් මට මතකයි මම පොඩි කාලේ මුලින්ම දික්කලිසම අඳලා මම අපේ ගමේ පාර යනකොට මට විශාල වශයෙන් විසුළු කළා ඒ ප්‍රදේශයේ ගමේ ඉන්න අය. මට මතකයි ඒක මම යනකොට කෑ ගන්නවා බෙල් කොටන් පොල් කොටන් කියලා. හරි? හරි? ඒ වගේ ඒ කියන්නේ කියන්නේ සමාජීය වශයෙන් පිළිගත් තත්වයක් නැත්නම් ඒකට අපිට ඒක ප්‍රසිද්ධිය අපිට ඒක හරි ඒක නිකන් ඒක හරිම ස්ටිග්මා එකක්. දැන් අපි හිතමු දැන් ඒඩ්ස් රෝගය කියන එක කැතරුණු දෙයක් වුණත් ඒඩ්ස් රෝගය මට තියෙනවා කියලා කියන එක ඒක පුළුවන් දෙයක් නෙවෙයි. අන්න ඒ වගේ මේ කාස්ට් කියලා කියන්නේ ඒ වගේ යම්කිසි අර සෝෂල් ස්ටිග්මා එකක් සහිත මේ ඒක මම ඒක පොඩ්ඩක් වැදගත් වෙනවා. දැන් ඔය කාස්ට් කියන සෝෂල් ස්ටිග්මා කියන එකට එන්නේ කාස්ට් කියන එකත් එක්ක සම්බන්ධ වෙන්නේ ඉන්දියාවේ ලංකාවේ නේපාලයේ තියෙන එක සහිතව ඒක හියුමිලේෂන් කියන පොඩ්ඩලින් නින්දාවට පත්වීමේ මහන්තියක් ඒක. දැන් ඔක අම්බෙඩ්කර් ඉන්දියාවේ අම්බෙඩ්කර් තුමාගේ නම සඳහන් කළා. තුමා සෑහෙන කුල භාවිතය නිසා පුද්ගලයන් මොහොත දෙන humiliation, shame, public shame කියන්නේ මේ ප්‍රසිද්ධ අවමානය, නින්දාව ගැන සෑහෙන සංගතයක් කළා තියෙනවා. දැන් කුල පිළිබඳ කරන කුල විවාද ඉන්දියාවේ ලංකාවේ මම හිතන්නේ ඔබ කලින් කියපු කාරණේට එකතු කරන්න යන්නේ ඔබ කියපු කාරණේ අර ටැබූ කියන එකට සම්බන්ධයි එක්තරා විදිහකට ඔය humiliation කියන එක. කාන්දාරේ කුලයේ සඳහන් කරන විශේෂයෙන්ම අධිපති නොවන කුලයක කෙනෙකුගේ කුලය සඳහන් කරනවා කියලා කියන්නේ එම පුද්ගලයා පුද්ගලික ෂේම් ලැජ්ජාවට නැත්නම් නින්දාවට. ඒ ලංකාවේ තවමත් පවතිනවා කෙනෙකු නින්දාවට පාත්‍ර කරන්න ඕන, අවමානයට පාත්‍ර කරන්න ඕන නම් කුලය ගැන තමයි සඳහන් කරන්නේ. එතකොට ඒක දැන් ඉන්දියාවේ තියෙන එක ලංකාවේ තවමත් තිබෙනවා. ඒ කොච්චර දුරට අර අපේ සමාජයේ ඉගැලිටේරියන් කල්චර් එක කියන්නේ සමානාත්මතාවාදී සංස්කෘතිය සෑහෙන ලංකාවේ වෙනවා. ඒ කියන්නේ මේ බුද්ධ ආගම විසින් මේක ආපු දෙයක්, ගමේ ව්‍යාපාරයේ විසින් ආපු දෙයක්, ඒ වගේම සුබ සාධන රාජ්‍ය විසින්. ලංකාවේ නවීකරණය සඳහා සමාජමය නවීකරණය සඳහා ධනවාදයේ වගේම විශාල කාර්යභාරයක් කරලා තියෙනවා. අර ඉගැලිටේරියන් සමානාත්මතාවාදී මතවාද බුද්ධ ආගමේ සමානාත්මතාවාදී මතවාදය නිදසුනක් ලෙස දැන් අපි ඉස්කෝලේ යනකොට අපිට බුද්ධ ආගම සහ ධම්පාසලේ පොත්වල ගොතලාට දීපු මතවාදයේ සමාජමය මතවාදයේ තමයි සමානාත්මතාවාදය. ඔය සෝපාක කතාව එලෙකම් කතන්දර තියෙනවානේ. ඒක මොමෙ ව්‍යාපෘතෝනා ඉගැලිටේරියන් සමානාත්මතාවාදී සුබසාධනවාදී රාජ්‍ය කළේ ඒක. නමුත් ඒ කොච්චර මෙදකින් තිබුණා තාමත් ලංකාවේ සිංහල සමාජයේ දෙමළ සමාජයේ සංස්කෘතිය තුළ අර කෙනෙක්ව නින්දාවට සහ අවමානයට පත් කිරීමේ අවියක් ලෙස කුලේ කාර්යභාරය අවසන් වෙලා නැහැ. ප්‍රශ්නයක තදින් පවතින. ඔක දේශපාලනයේදී පවතිනවා. කාට හරි පහර ගන්නවා නම් දේශපාලනයේදී ප්‍රතියෝගී කුලය වලක් කරනවා. ඒ කියන්නේ ඔබ කොහොමද ඒක පවතින්නේ? මේක පැත්තෙන් අපිට තියෙන විශාල සමානාත්මතාවාදී පරිවර්තනයක් අපේ සමාජයේ සම්පූර්ණ. ඒ වගේම කුලයේ තියෙන සාධකයේ තවමත් පාවිච්චි කරන ඉතාම ප්‍රබල අවමානය සහ අපහාසයේ අවියක් ලෙස. මේක සාමාන්‍යයෙන් ඕනෑම සමාජයක තියෙන මේ ඩයලෙක්ටික් එක කියලා මේ පරස්පර තත්ත්වයේ මේ ඇම්බිගියුටි එක මේ ඔයාගේ වේගිත්
කියන්න පුළුවන් මේ දෙවිඩිකම. හරි. දැන් මේක තියනවානේ. දැන් අපි හිතමු එක පැත්තකින් දැන් ඕනෑම මනුෂ්‍ය සමාජයක් එක පැත්තකින් මේ අර නෝමටිව් ප්‍රතිමානමය වශයෙන් අපි යහපත කියලා අපි සමාජීය වශයෙන් නිර්වචනය කරපු දෙයක් නියෝජනය කිරීමට තිබෙන පෙළඹවීම. ඒ කියන්නේ අපි හැමෝටම ඕනනේ අපි උත්කෘෂ්ටයි කියලා පෙන්වන්නද අපි හැමෝම කැමති ලෝකෙට පෙන්වන්න යහපත යනුවෙන් නිර්වචනය කරන දේ සම්බන්ධව මම එහි පරිපූර්ණ නියෝජනයක් කියලා. මම මේකේ පරිපූර්ණ embodiment of perfection. ඒක තමයි මම සමාජයට ප්‍රොජෙක්ට් කරන්නේ. චර්යාධාර්මික වශයෙන් පරිපූර්ණයි කියන එක මම සමාජයට දාලා ගොඩක් ඔය සාමාන්‍ය ව්‍යවහාරයේදී කියනවා මොකක් හරි ප්‍රශ්නයක් වුණාම අපි හොඳින්ද හොඳයි. ඒක සාමාන්‍ය ජනවහර කියන දෙයක්. අපි හොඳින්ද ඔය කට්ටිය බේරිලා ඉන්නවා ඒ වගේ කතා කියනවා. හැබැයි ඒ අතරේම අපිට සිද්ධ වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නරකයි කියන දේවල් එක්ක වැඩ කරන්න. හරි? මම අර ප්‍රසිද්ධ මම කියනවා මම එක වාරයක් ගන්නවා. ඡන්දේ දීම සම්බන්ධයෙන් මගේ ඥාතියෙක් කියපු කතාවක් අහවලාට එකයි පාලකලාට එකයි කියනවා. හරි? ඒ කියන්නේ එතකොට අපිට සිද්ධ වෙනවා අපිට යහපත වෙනුවෙන් කෙනෙක්ින්දත් සිද්ධ වෙනවා යම් කිසි විදිහක අයහපත තුල හිට ගන්නත් සිද්ධ වෙනවා. මේක අපේ පැවැත්ම තුල ආයුර්ගික ජීවිතය තුල අපි මුහුණ දෙන උපදවුවා. එතකොට මම හිතන්නේ මේක කොහොමද අපි කියන්නේ මේක තියෙන අපිට තියෙන අර පිරේනියල් ඉෂුව එක. සදාකාලික ගැටලුවක්. හරි අපේ මේ ප්‍රසන්න මහතා කොහොමද මේ මම අම්බෙඩ්කර්ගේ නමක් අරපු නිසා අම්බෙඩ්කර් ඉන්දියාවේ ව්‍යවස්ථාව සම්මත කරන්න මාස 2-3කට පෙර කරපු ප්‍රකාශයක් තියෙනවා. මම ඒකින් මේ ප්‍රශ්නේ පිළිතුරක් ලැබෙයි කියලා මට හිතෙනවා. මොකද අම්බෙඩ්කර් කියනවා අපි තව ටික දවසකින් දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී ලබා ගන්නවා. ඒ වුණාට මෙතන සමාජීය ප්‍රජාතන්ත්‍රවාදී නැහැ කියනවා. ඒකට අපි දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදී වගේම වැදගත් සමාජීය ක්ෂේත්‍ර ප්‍රජාතන්ත්‍රවාදී. ඒකට අපිට වෙලා තියෙන්නේ අපි සමාජීය ක්ෂේත්‍රයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන එහෙම උනන්දුවක් දක්වන්නේ නැතිම තරම්. ඒ නිසා මේ කියන එක කතා කරන සාකච්ඡාව වැඩිපුර යන්නේ සමාජ ක්ෂේත්‍රයට. ඒ නිසා මේක සාකච්ඡාවට බාධනය වෙන්නේ නැහැ. මම හිතන්නේ ඒ කාර්යයේ වැදගත් වෙනවා මේ ප්‍රශ්නේ තේරුම් ගන්න.